මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අංක 206 නාගොල්ල උකුවෙල මාතලේ පදිංචි අජිත් කුලසිංහ මහතා භාර්යාව දරුවන් සහ බෑනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් ධර්ම අවබෝධයට කැමති සියලු ලෝකවාසීන්ට ධර්මදානයක් වේවා යන ප්‍රාර්ථනයෙන් යුතුව මෙම උතුම් ධර්මදේශනය සිදු කරනු ලබනවා. ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමෙන් ජනිත වන්නා වූ කුසල බලයෙන් ගෞරවනීය දේශකයාණන් වහන්සේ නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. ධර්ම අවබෝධය අපේක්ෂා කරන සියලු ලෝවාසීන්ට නිරතුරුවම දහම් ඇස පාදා දීමට ශක්තිය ලැබේවා. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයෙන් සිත් තුළ ජනිත වන්නා වූ කුසල බලය දෙවසරකට පෙර අභාව ප්‍රාප්ත ගුණවතී කුමාරිහාමි ගල්ලෑල්ල මෞතුමියට සහ සිව් වසරකට පෙර අභාවයට පත් වූ විමලා කුලසිංහ මෞතුමිය ඇතුළු අභාවයට පත් වූ ආර්යරත්න පියාණන්ට, කුලසිංහ පියාණන්ට, ධර්මරත්න සහෝදරයාට, අබේරත්න මාමා හා නැන්දනියට අනුමෝදන් වේවා. එමෙන්ම දෙපාර්ශවයටම සම්බන්ධ අභාවයට පත් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ටද මේ කුසලය අනුමෝදන් වේවා. සියලු දෙනාගේම සසර භව ගමන කෙලවර උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. පරිමුට්ඨා පණ්ඩිතා භාසා වාචා ගෝචර භානිනෝ යවච්ඡන්ති මුඛායාමින් මං යේන නීතාන තං විදූතිති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ප්‍රඥා නාලිකාව තුළ මේ මොහොතේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන අරමුණු ලබන්නා වූ සදහැවර පින්නතුනි, නිවන් මාර්ගට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කියන මේ මාතෘකාවට සාධාරණයක් ඉටු කරන්නට කුද්දක නිකායේ පවතින සද්ධායමාන නම් වූ සූත්‍රය මාතෝරාගෙන තිබෙනවා. මේක බුදුන් වහන්සේගේ උදානයක්. යම් කිසි කෙනෙකු පිරිසකගේ ක්‍රියාකාරකමක් දැකලා ඒ තුළ ඔවුන්ගේ ගාමිත්වය, ඔවුන් යන පැත්ත දැක වදාරලා ඒ පිළිබඳ කළ අනතුරු හැඟවීමයි මේ තිබෙන්නේ. ඒක එදාට වඩා මම ගන්නෙ මේවා පරණ කතන්දරයක් මෙහෙම වුණා කියන නෙවෙයි. ඒ සමාජයේ වර්තමාන සමාජයට ගලපලා වර්තමාන ක්‍රියාකාරකම් වල පවතිනා වුණතාවයන් නැත්නම් ඒ නොගැලපෙන ක්‍රියාකාරකම් ඔවුන්ට සහ මිනිස් සමාජයට අසහනීය පීඩාව දුක පිණිස වෙන ආකාරය පැහැදිලි කරමින් එයින් සමාජයේ මුදවා ගන්න කුමක් කළ යුතුද කියන කාරණාව තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙනවා එක වචනයක්. මුලා සිහි ඇති. මුලා සිහි ඇති බව ආදී යමකින් මෙහෙවන ලද. අන්නේ පදේ තමයි අපිට මෙතන වැදගත් වෙන්නේ. මේ සිහිය සහ මුලා සිහිය. දැන් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීමේ තුල මිනිසුන්ට අවධාරණය කරලා තියෙන්නේ සිහියෙන් කටයුතු කිරීම කියන එක. උන්වහන්සේ වෙනම පැහැදිලි කරලා තිබෙනවා ඒක අපමදවමත පදං.
සිහියෙන් කටයුතු කිරීම නිවනට මඟ. දැන් ඔබ දකින්නවද ගෞතම සසුන තුළ නිවන ප්‍රාර්ථනා කරන්නේ නැති අය අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය නම් නිවන් ප්‍රාර්ථනා කරන්නේ සිහියෙන් කටයුතු කරන හදන එදාට කියලා අද මුලා සිහියකින් ඒ කියන්නේ කියලා. අපි මේ කතාව ඔස්සේ ගිහින් මේක හොයාගන්න බලමු. එවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේච්චාරිකා චරති. මහතා භික්ඛු සංඝේන සද්දෙන් බුදුන් වහන්සේ කුසල ජනපදයේ චාරිකා කරනවා භික්ෂු සංඝයා සමග. තේන කොපන සමයේන සම්බහුලා මානවකා භගවතෝ අවිදූරේ සද්ධායමාන රූපා අතික්කමන්ති. බුදුන් වහන්සේ දක්වා දරන දෙයක් තියෙනවා. බොහෝ බමුණු තරුණයන් අන් අයට හෙලාතලා කතා කරමින් බුදුන් වහන්සේ සමීපේ උන්වහන්සේ ඉස්සරහට ඇවිදින් කියන ක්‍රමය පෙන්වන්නේ. බුදුන් වහන්සේට නුදුරු තැන් ඈතින් යනවා ඇහෙනවා. භාගතුන් වහන්සේ එසේ අනුන්ට හෙලාතලා බස් දොඩමින් යන ඒ බමුණු තරණයන් දුටුසේක. අදසාකෝ භගවා සම්බහුලා මානවක අවිදූරේ සද්ධායමාන රූපේ අතික්කම්මන්තේ සදහැ ස්වභාවය ඉක්මවා ගිය සත්හා ඒකෙන් පෙන්වන්නේ ඒ ආදරයෙන් සදහෙන් කතා කරන ස්වභාවය ඉක්මවා ගිය වචන ඇති. අනේ ඔවුන්ගේ ඔවුන් පිරිසට හෙලාතලා කතා කරන නොසන්සුන්කම තමයි උන්වහන්සේගේ මේ අවධානයට ලක් වුණේ. දැන් මේ ක්‍රියාව තමයි උන්වහන්සේ නම් කරනු ලබන්නේ මුලා සිහි ඇති පණ්ඩිත රූපක වූ. ඒ කියන්නේ පණ්ඩිත නෙමෙයි පණ්ඩිතයෝ කියලා හිතනවා උගත්තු බුද්ධිමත්තු කියලා. මුඛාරූඪ වූක්ම කියන කටරෙන හැම එකක්ම කියන කටරෙන හැම එකක්ම කියන එක මොකද්ද පෙන්වන්නේ මුලා සිහි ඇති කියලා. යම් පමණට මොය ඇරීමට කැමති. ඒ කියන්නේ කට පියන් ඉන්න කැමතිත් නැහැ. එපමණම කියන්නා වූ. ඒ කියන්නේ කට දෙන ඔක්කොම කියනවා කියන එකකින් කියන්නේ. සීමාවක් පාලනයක් තැනක් නොතැනක් මොකක්වත් නැහැ. මුලා සිහි ඇති බව ආදී යමකින් මෙහෙවන ලද්දා වූ. ඒ කටරන හැමදේම කියන කාරණාව මෙහෙවන්නේ මුලා සිහියකින්. අපි මෙසේ නොසුදුසු බසක් කියමුයි ඔවුන් නොදනිත්. මෙන්න මගේ තේමාව. දැන් අද මේක වෙන්නේ නැද්ද? මේ සමාජයේ මම දකින්නේ වද 1700කට පෙරත් අදත් තවත් මාස 6කට පස්සෙත් අභියෝග යන වර්තමානයයි. ගැටුම් ගැටලු සියල්ල වර්තමානයයි. පිළියම් යොදන්නේ පිළියම් අසාර්ථක වන්නේ හරි පිළියම් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ. දැන් ඔවුන්ගේ මේ චර්යාව රටාව දිහා බලන්න. ඔවුන් මොකක් හරි එකකට නොමනාප වෙලා කේන්ති අරගෙන නැත්නම් අර පෙන්වන්නේ මේ සද්ධායමාන රූපේ අතික්කමන්තේ කියලා. සදහැවත් බව පිළිගත යුතු ගරකට යුතු බව ඉක්මවා යාමෙන්. ඒ වගේ වචනයක් තියෙනවා පණ්ඩිත භාෂා. පණ්ඩිත ස්වභාවයක් කතා බහ කිරීමෙන් තියෙන්නේ. නමුත් ගරු කටයුතු කතා කළ යුතු ආකාරය පිළිබඳ ඉක්මවා ගිහින් තිබෙන්නේ. දැන් මොකද්ද මේ පෙන්වන්න හදන්නේ? එහෙම වෙන එක මුලා වූ සිහිය කියලා නේද පෙන්වන්න හදන්නේ. අපටත් මේ අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් තිස්සේ
සතිපට්ඨානෙ නැත්තම් සිහිය පුරුදු කරන්න හදනවා. සිහියෙන් කටයුතු කිරීම. ඒ වගේම බුදු සමයේත් චතුසත්‍ය සතිපට්ඨානයක් තියෙනවායි කියලා වඩන්න කියලා කියනවා. නමුත් අපි මේ පොත සිංහලට පරිවර්තනය කරලා තියෙන ආකාරය දිහා බලන ඒ ඉරියව්වට සිහිය පවත්තන්ට ඇරුණාම මේ සිහිය සහ සිහි මුලාව කියන කාරණාව තේරුම් අරන්නේ. මා යෝජනා කරන්නේ ඔබ තුලින් දකින්න සිහි මුලාව කුමක්ද කියලා. අනතුරු එයින් මිදෙන්න පාවිච්චි කළ යුතු දේ සිහිය කියලා තේරුම් අරගත් ගන්න මම දකිනවා බුදු සමයේ සම්පූර්ණයෙන්ම සංසාරගාමී ප්‍රතිපදාව සිහි මුලාවක්, නිර්වාණගාමී ප්‍රතිපදාව සිහියෙන් කරන වැඩක් කියලා. කුමකටද සිහිය තියෙන්න ඕන කියන එක ඔබ ධර්ම ශ්‍රවණය කරලා එහෙම නැත්නම් සාකච්ඡා කරලා තේරුම් ගන්න. මොකද උන්වහන්සේ වදාළ සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදයෙන් නිවනට මඟ. ප්‍රමාදේ මරණයට මඟ. දැන් මොවුන්ගේ මේ චර්යා රටාව උන්වහන්සේ දකින්න සිහි මුලාව කියලා. පිරිසක් එකතු වෙලා උන්නට දොස් පවරා ගනිමින් අනිත් අය ඉන්න වෙන සැලකිලිමත්කමක් නැතුව යන තරුණ පිරිසක්. ඔවුන්ට මොකක් හරි ප්‍රශ්නයක් මතුවෙලා ඇති. එතකොට පසුගිය කාලවක වනවල දැන් ඉදිරියටත් අපිට මේ සමාජයේ ප්‍රශ්න මතුවෙනවා. එළවලු ගිනි ගණන් යනවා පහළ බහිනවා. එහෙම නැත්නම් පොහොර නැතුව යනවා. එහෙම තාස්සන්න පාළු වෙනවා. වතුර ගලනවා. ඒ වගේම බඩු මිල ඉහළ යනවා. බඩු නැති වෙනවා. ඉන්ධන නැති වෙනවා. ගෑස් නැති වෙනවා. කන්නත් නැති වෙනවා නගරේ ඉන්න අයට. මොකද ගෑස් නැතුව. දැන් මේ ඔක්කොම සාමාන්‍ය සමාජයට විරෝධතාවය ප්‍රකාශ කරලා අර මුලා වූ සිහියෙන් අදාළ අය ඔක්කොටම දොස් පවරන්න ඇරුණාම ඊට වඩා එහා දෙයක් පේනවාද? මම ඒක අසාධාරණයි කියන්න යනවා හෝ පවතින රජයක් කරන වැඩ සාධාරණීකරණය කරන්න යනවා නෙවෙයි. මා දකින්නේ මේ පවතින පාලන රටාව තුළ හැමදාමත් ජනතාව කබලට වඩා ලිප හොඳයි කියලා තමයි කියලා තියෙන්නේ. කබලෙන් ලිපට වැටෙනවා කියලානේ කියන්නේ. පාලන රටාව හොඳ නැති වෙලා අලුත් එකක් ගන්නවා. තිබිච්ච පාලන රටාව කබල නම් හම්බ වෙන එක ලිප. බලන්න මට මතක තියෙනවා 70 විතර ඉඳලා. අවුරුදු 50ක්. එතකොට ඒකේ මොකක් හරි තියෙනවා අසාර්ථක බවක්. තවසරයක් කබල ලිප මාරු කරුවා කියලා හරියන්නේ නැහැ. වෙනත් ක්‍රමයක් මේකට හොයන්න වෙනවා. දැන් මොකද්ද මේ වගේ අවස්ථාවලදී සිදු වෙන්නේ? මේක මොකද්ද පෙන්වන්නේ? පරිමුට්ඨා පණ්ඩිත භාෂා. අන්න පරිමුට්ඨා. මුලා වූ සිතින් යුක්තව පණ්ඩිත ස්වභාවයෙන් තමයි කතා කරන්නේ. වාචා ගෝචර බානිනෝ. වාච අගෝචර. ගෝචර අගෝචර ඒවා බලන්න නැතුව කතා කරන. නොසුදුසු දේවල් කතා කරන. මුකාරූඪ වූ අක්ම කියන එක කටට එන ඔක්කොම කියන. යාවච්ඡන්ති මුඛායාම. අපි ගන්න එකට යම් පමණක් කට අරිනවද කට අරින ඔක්කොම කියන්න කැමති. ඒ කියන්නේ කටල විශාලකට අරින්න කැමති කියන එක නෙමෙයි. එන ඔක්කොම පිට කරන්න කැමති. ඒකට කියනවා මුලා සිහිය කියලා. එතකොට එයා නොසුසු බවක් කියන බව දන්නේ නැහැ. බලන්න පසුගිය ඉතිහාසය අරන් බලලා කලින් කාලට එන දේශපාලන වේදිකාවල කරන ප්‍රකාශයන් මත ඇතමුන් අපහාසයට ලක් වුණා. ඇතමුන් වැරදිකරුවන් වෙලා හිරේ ගියා. ඇතමුන්ට බ්‍රේක් නෑ කටට කියලා කිව්වා.
එතකොට ඒ අවස්ථාවේ ඒක වැරදි බව තේරුම් ගන්නට පාලනය කරගන්න බැරිකමට මුලා සිහිය කියලා කියනවා නම් සිහිය නෑ කියන්නේ මොකද්ද? තේරුම් ගන්න වෙන්නේ. අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට ඇඳුම් පැළඳුම් ගෙවල් දරවල් යාන වාහන මිල මුදල් මේවා තියෙන තැන් පිළිබඳව හොඳ මතකයක් තියෙන්න වෙනවා. ඒක ලෞකික සිහිය, ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ සිහිය කියලා වදාළේ කියන හොඳින් තේරුම් ගන්න. ජීවිත කාලයේම ওই ටික මතක තියාගත්තත් බුදුන් වහන්සේ වදාළ සිහියට එන්න බෑ. ඒ මුලා සිහියේදී මොකක්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. අන්න ඒකෙන් සිදුවෙන අපරාධය මේක පෙන්වන්නේ නොසුදුසු බසක් කියන බව. සමාජයට සහ ඔවුන්ට හානියක් කරගන්න බව මුලා සිහිය ඇත්ත උනදනී. දැන් අපට අද වළංගු වෙන්නේ බමුණන්ගේ කුමාරීන්ගේ මුලා සිහිය ගැන කතා කරන්න. මේ වර්තමාන සමාජයේ අපි වශයෙන් ජීවත් වෙනකොට අපි අතින් මුලා සිහිය අපි ක්‍රියාත්මක කරනවා නම් බුද්ධාවාදයේ මුලා සිහියෙන් ක්‍රියාත්මක කරන්න එපයි කියන එක. දැන් මේකේ පෙන්වන්නේ ඔවුන් යම් කිසි පාණ්ඩිත්‍යකින් ඉන්නවා, නමුත් ඔවුන්ට වැඩිහිටියන් උගතුන් බුද්ධිමතුන් අනිත් අය හරි වැරදි මොකක්වත් නැහැ. ඔවුන් ආවේගශීලී වෙලා. එතකොට වචන මෙහෙවනු ලබනවා, ඒක ඔක්කොම එළියට දානවා. හරි වැරදි හොඳ නරක දන්නේ නැතුව. දැන් ඔබ බලන්න මේකේ මුල මොකක්ද කියලා. බාහිර ක්‍රියාකලාපේ නෙමෙයි බලන්න ඕන. මෙහි මුල මොකක්ද? එහෙම නැත්නම් තව ටිකක් අපි එහාට හොයනවා මේ කය වචන මෙහෙවන්නේ සිත විසින් කියලා අපි කියනවානේ. සිහි නැති වුණ සිහිය කියන්න අපේ කය පාලනය කරන්න පුළුවන් සතිමත් බව නැතුවම සිහි නැතිලා වැටෙනවා කියනවා. ඒකට අපි සිහි නැති වුණා කියන්නේ. ඒ සිහි නැති වුණා කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ සිහිය තියනවායි කියලා කියන්නේ, මතක තියාගන්න. මේ පරලෝකීය කයකටත් ඔන්න කය වචන මෙහෙවන්න බෑ, ජීවය නැහැ. මේ කය වචන මෙහෙवला තියෙන්නේ කටරෙන ඔක්කොම කියන්න සහ ඒ වගේම මුලා සිහියකින් සහ පඬිත මානී වෙලා. ඒ වගේම ඒ සඳහා තියෙනවා හෙලාතලා කතා කරමින්. දැන් මේ මොහොතේ අපි මෙහෙම කතා කරනවා. මමත් දැකලා තියෙනවා සමහර දේශපාලන වේදිකාවල ආරම්භයේ බොහොම සුහදව කතා කරනවා. නමුත් අන්තිමේ මෙහෙවන්නට වැඩසටහන නවත්තන්න සිද්ධ වෙන්නේ නැද්ද? ඔවුනෝන්ගේ රතුවිර පැන්නහම ඉන්න තැන පේන්නේ පරණ ඔක්කොම ටික ආපහු එළියට ගන්නවා. ඒ தත්ත්වයට පුද්ගලයා පත් කළේ ඔහුගේ උගත්කමද, ඇඳුමද, පදවියද? ඔහු තුළ මෝදු වුණා වූ, ඔහු තුළ ඒ මොහොතට ජනිත වුණා වූ වෙනත් හැඟීමක්ද? ඒ හැඟීම ආපු බව දන්නේ නැතිකම, හැඟීම වැරදි බව දන්නේ නැතිකම, හැඟීම පාලනය කරගන්න බැරිකමට නේද සිහිමුලාව කියන්නේ. මම වචන දෙකක් යොදනවා. අසිහියෙන් කටයුතු කිරීමයි කියන ලද ප්‍රමාදය, සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදය. දැන් මම මිනිසාගේ ක්‍රියාකලාපය තුළ සිහිය තේරුම් අරන් තමයි හතිපට්ඨානෙට යන්නේ. හතිපට්ඨානෙන් මේක හොයන්න මට තේරෙන්නේ නැහැ. මොකද ඒකේ ඒ ඉරියව් කෙරෙහි පවත්තන සිහිය ඇරුණාම ඊට එහාට ඒකේ මේ අපමාදවම තව දන්නේ නැහැ. ඔය සියවස් ගණනාවක් තිස්සේ නැත්තම් වසර ගණනාවක් තිස්සේ හතිපට්ඨානේ වඩපු අය, හතරට බෙදලා වඩපු අය කියනා ඉන්නේ. එතකොට අර මග පාදාගෙන වුන් පරලෝ නොගියද? ඒක මම දකින්නේ Taman දියුණු කරගත්ත ලෝභ දේශ මොහ ටික හිතේ තියාගෙන පවතින ඉරියව් කෙරෙහි සිහිය පවත්තන. ඒක සිහිය පවත්තන්න ගියාම අර ලෝභ දේශ මොහ එන්නේ නැහැ. මේ ඉරියව් එක්කලා එකතු වෙන්න ගියාම. එතකොට මේ ඉරියව් වලට එකතු වීමෙන් කරලා යාර ලෝභ දේශ මොහ යට කිරීම. නමුත් මෙතන තියෙන්න ඕන සිහිය නැතුව එකතු කරගත්තා වූ කාරණා ටිකක් තියෙනවා. ඒක එනකොට ඒකට එකතු නොවෙන්න, ඒක බැහැර කරන්නට අවශ්‍ය දැක්මනේ සිහිය වෙන්න ඕන. සිහිය කියන පදේ නිකන් පාවිච්චි කළා හරියන්නේ නැහැ. සිහිය නැති වුණා කියන පදේට නම් ඔන්න මේ මනුස්සයාට මතක නැති වුණා සිහිය කිව්වේ හැකි. නමුත් අකුසලයෙන් වෙන්වීමේ කුසලය කියලා චෛතසික 52ක් හදලා අකුසල චෛතසික සහ හේතුක කියලා 12යි 18යි කියලා 24ක් 25ක් දාරගෙන
අකුසල චෛතසික පෙන්නනවා. ඒවායේ චෛතසිකයක් තමයි සති කියන්නේ. මේ සති අයිති වෙන්නේ අකුසලයෙන් වෙන්වීමට. දැන් ඔබ පිහිය තියෙන තැන පර්ස් එක තියෙන තැන සිහි නැතිලා වැටෙනකොට ඒ අකුසලයෙන් වෙන්නේ සිහියක්ද නැති උනේ. අකුසලයේදී අකුසලයෙන් වෙන්වීමට දිනු කළ යුත්තක් සිහිය. අකුසලය මොකද්ද? අකුසලය සිතින් කයෙන් වචනෙන් කය වචන පාලනය කිරීමට හිතට එන්නා වූ හැඟීමක ප්‍රබල බව. කුමක්ද? ඕනෑම කෙනෙක් භාවිතා කරනවා Tamanගේ අරමුණු ඉටු කරගන්නට කාම විතර්කය කියලා එකක්. තවත් කෙනෙක් භාවිතා කරනවා අර වගේ අදහසක් ඇති වුණාම අන් අයට හෙලාතලා කතා කරන්න රිදවන්ට ව්‍යාපාද විතර්කය කියලා එකක්. තව ටිකක් එහාට ගියාම එක පොළු අතින් අවි ආයුධ අතින් දරන්න අහුණකින් දමලා ගහන්න විහිංසා විතර්කය. මේ ත්‍රිවිධ විතර්කය ඔබ කියනවාද කුසලයේ කියලා? මේ ත්‍රිවිධ විතර්කයට එකතු වීම ඔබ කියනවාද සිහිය කියලා? අන්න එහෙම මේ ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන්ම කියලා බලපුවාම කාරණා දෙකයි තියෙන්නේ. රාග වේපුල්ලං දෝෂ වේපුල්ලං මෝහ වේපුල්ලං පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමේ. ඔය මිනිස් සමාජයේ හැටි. ඔන වර්තමානයේ අභියෝගයේදීත් ඔය ඇති වෙන ප්‍රශ්නවලදී අර සාධාරණ හේතු තියෙන්න පුළුවන්. නමුත් ඒ සාධාරණ හේතු මත නීත්‍යානුකූලව හෝ පවතින දෙයක් මත තපස්වකී අයිතිවාසිකම් ලබා ගන්නව ඇරුණාම හොරෙන් පනින්න, පිටින් පනින්න, අයිතුකම් කරන්න, දොස්බස් කියන්න, පහර දෙන්න ගියාපුවාම දැන් මොකද්ද මේ සමාජයේ ප්‍රදර්ශනය කරන්නේ? පාරම්පරික බෞද්ධකම හෝ දැනට තියෙන බෞද්ධකම ඔබට ඒ මොහොතට සිහිය නැති කරනවා. ඒක සිහියෙන් කටයුතු කරන්න ඔබට තේරෙන්නේ නැහැ තාම. අර්බුද ගැටලු ගැටුම් අසහනයන් ඇති වෙනවා කියලා කියන්නේම තේරුම් ගත්ත කෙනාට සිහියෙන් කටයුතු කරන්න දෙන අවස්ථා. ඔබ මේ මොහොත අර්බුදයට ගැටුමට අවශ්‍ය ආකාරයට අස්තය යන්න ඇරලා පස්සේ ස්ථාලේ වැහුවට හරියනවද? දැන් මම මේ කතා කරන්න හදන්නේ මොකද්ද? මේකේ තියෙනවා මේ ලස්සන වචනයක් මේ මුලා වූ සිහිය ඇති. ඒ මුලා වූ සිහිය ඇති පාවිච්චි කරන්නේ බමුණන්ගේ බමුණු තරුණයන්ගේ ක්‍රියාවලියට. හොඳයි මෙහෙම මම කිව්වොත් ඔබ යම් වයසක් ගත කරලා තියෙනවා. ඒක ආගමික වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඒක කාර්යාලයේ ජීවිතයේදී, ගොවි ජීවිතයේදී, බස් රථයේ ජීවිතයේදී, එහෙම නැත්නම් තවත් ඔබ කතා කරන විවිධ ජීවිතවලදී තමයි ඔබට මේ ඒවැ සිදුවෙන සාධාරණකම් අසාධාරණකම් ආදී කාරණා නිසා ඔබට සංසොන් වෙන්නේ. එතකොට මේ මොහොතේදී ඔබ සිවුර පරවන හිටියත්, ටයිට් කෝට් පැළඳගෙන හිටියත්, වෙන ජාතික ඇඳුම ඇඳගෙන හිටියත් නොසන්සුන් වෙන්නේ මොකක් නිසාද? ඇස් රතු වෙන්නේ, මුහුණ කළු වෙන්නේ අර කියන අර වාචා. ඒ කටට එන ඔක්කොම කියන්න එන්නේ ඇයි? හිතෙන්නේ ඇයි? අන්න සිහි මුලාව. දැන් හරිද ඔබට ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියන කතාව හරිද? දැන් මේ වැඩේ වළක්වන්න බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන එකක් නේද සිහිය කියන්නේ? සිහි මුලා නොවීම කියන්නේ. එතකොට මේ ත්‍රිවිධ විතර්කයෙන් එක පැත්තකින් තියලා ඔබ මොකක් හරි ඉරියව් අරගෙන සිහිය වඩනවා කියලා කරන්නේ මොකද්ද එතකොට දැන්? පහන සංඥාව ගලපලා බලන්නකෝ. අපි බුදුබණ තේරෙන්නේ ඉස්සර වෙලා මේ සිහි මුලාවට අදාළ මූලයන් තුනක් හදාන තියෙනවා. මේ නිසා ඔස්සාගේ මැස්ස යන්න බෑ. එහෙමත් නැත්නම් අදාළ කරුණු යෙදෙනකොට ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් තම විශේෂයෙන් Tamanට පාඩු අලාභ සිදු වෙනකොට. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. ඒකට අදාළ මට්ටමට දොස්බස් කියා ගැනීම, පහර දීම, තව එහාට ගියොත් එහෙම ගිනි තබා ගැනීම, කුඩු කර ගැනීම.
කාගේ වැඩද? මිනිසුන්ගේ වැඩද? මිනිසුන් තිරිසනුන් බවට පත් කළා වූ ත්‍රිවිධ විතර්කයේ වැඩද? දැන් Taman ළඟ මෙහෙම නොසන්සුන් බවට පත් වෙන්න අදාළ නුගුණයක් අගතිගාමී ස්වභාවයක් තිබෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ හැඟීමෙන් ඒ හැඟීමට වහල් වී කටයුතු කිරීම සාධාරණයි කියලා හිතන සමාජයක් තමයි තිබෙන්නේ. දැන් මේ ටික මෙහෙම්මම තියාගෙන අපි ගිහින් තැනක ඉඳගෙන ඉඳලා උස්ම පාර දිහා බලන් හිටියට ඉරියව් ටික පාවිච්චි කරුවට මේ ත්‍රිවිධ විතර්කයේ උපදින වෙලාවට ඒක වැරදි කියලා දකින්න පාලනය කරගන්න ඔබට සිහියක් වැඩෙනවද? මොකද ඔබ බොහෝ කල් භාවිතා කළේ මේ එන කාරණා විතර්කයක් වශයෙන් දකින්න නෙමෙයි. ඒවා ඒ මොහොතේ හැඟීමක් වශයෙන් දකින්න නෙමෙයි, මම වශයෙන් දකින්න. ඔබ පුද්ගලයෙක් වශයෙන් මට තරහ එනවා, මට වෛරය ඇති වෙනවා. මට කියන හැඟීම තුළ ඒවා Tamanට සිදුවෙන මදිකම් වශයෙන් ඒවා පරාජය කරන්න, ඒවට අදාළ පුද්ගලයින් රිදවා ජයග්‍රහණය කරන්න ඔබ පාවිච්චි කරන්නේ. දැන් ඔය පසුගිය දවස්වල තිබුණ CCTV කැමරා දර්ශන හරි රූපවාහිනී ප්‍රවෘත්ති දර්ශන හරි තවත් පෙන්වන දේවල් නැත්නම් ප්‍රවෘත්ති වාර්තා හරි 12 හරි පින්තූර වලට හරි මෙතන යම් කිසි තිබිච්ච සංසුන් ස්වභාවයේ නැත්නම් නිහඬ ස්වභාවයේ බිඳී ගොස් තිබෙනවා. එතකොට නිහඬ ස්වභාවයේ බිඳී යාම තුළ හැසිරීම රටාව සංයමයේ සැටිම රටාවේ සංයමයේ බිඳී ගොස් තිබෙනවා. දැන් එවිට සිහි මුලාව නේද? දැන් දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතරට මේක ගියොත් ඊට පස්සේ මේක නිමා වෙන්නේ සංසිඳීමෙන්ද දුරදිග යාමකින්? දැන් මෙන්න මේ වැඩේ අර කට ඇරලා තියෙන ඔක්කොම කියන එක වෙනුවට අවශ්‍ය දේවල් පමණක් කියන්න. ඒ අවශ්‍ය දේවල් පමණක් කියන්නේ නීතියට යන්න වුණොත් හරි අධිකරණයට යන්න වුණොත් හරි කට පියන්නේ හරියන්නේ නැහැ. දේශසහගත හැඟීමකින්, ලෝසහගත හැඟීමකින්, පාගන හැඟීමකින් තොරව අවශ්‍ය දේ පමණක් කියන්න පුළුවන්කම තියෙන්න වෙනවා. ඒ කියන්නේ හැඟීම් වලට වහල් නොවි කතා කරන්න. දැන් මම දකින්නේ මිරිස් විකුණා ගන්නට බැරුව යම් පිරිසක් සන්දියකට ඇවිදින් මිරිස් ටික පුච්චනවා. මම දකින්නේ වැඩි අස්සන්නක් ලැබීම තුළ වට්ටක් අවිරන් බැරි පහලට බහැලා මිල අලලා පොළවේ ගහනවා. තවත් ඔබත් මේවා දකින්න ඇති. නැත්නම් විකුණා ගන්න බැරුව වෙළඳ පොලේ කීයටවත් ගන්න නැතුව විස කරලා යනවා. එතකොට තවත් තැනක සමහර විට මේ බුදු සමයේ මේ විහාරස්ථාන වල නම් මේවා තියෙන්න බෑ. මොකද මේ කෙනෙක් වෙනසිලා යන්න කියලා ප්‍රාර්ථනා කරන්න අයිතියක් අපිට නැහැනේ. මෛත්‍රී කරන්න උගන්වපු බුදු සමයක් තුළ. නමුත් යම් කිසි කෙනෙක් දෙවියන්ගෙන් ඉල්ලනවා වචනක් තියෙනවා ඒකට විනාශ වෙලා යන්න, හැඳි ගෑවිලා යන්න කියලා. පොල් ගහනවා. දැන් මේකේ පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? ආදරයේද, කරුණාවද, මෛත්‍රියද, ද්වේෂයද, වෛරයද? අන්න මිනිසාගේ සිහි නැතිකම කියන එක තේරුම් ගන්න. යම් මොහතක පරිසරයට, මවට, පියාට, දරුවන්ට හෝ මොනවට හෝ එරෙහිව නීත්‍යානුකූල සීමාව ඉක්මවා ගොස් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් කය වචන සිත පාවිච්චි කරයිද දැන් සිහි නැහැ. ඔන්න සිහි මුලාව කියන එකේ තේරුම. දැන් මේකෙන් මොකද වෙන්නේ? මේකෙන් වෙන කාරණේ තමයි මේ මොහොතේ මේවා උත්සන්න වීම තුළ මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මේක චිත්තාභ්‍යන්තරයට බැසගෙන අනාගතයක් හදනවා. හෙටට ගන්න හේතු ඉතුරු වෙනවා. ප්‍රතික්‍රියාවට යනවා. Tamanට සසරක් හැදෙනවා. Taman ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් බලවත් වෙනවා කියන්නේ පිරිහෙනවා. ඒ බුදුන් වහන්සේගේ වදාළ පිරිහීම අධ්‍යාත්මිකය පිරිහෙනවා. දැන් මිනිසාට ජීවන රටාව දීලා තියෙන්නේම මට පේන්නේ සිහි නැත්නම් එහෙම පිරිහෙන්නමයි.
ඒ නිසා මේක තේරුම් නොගත්තොත් ජීවිත අවසානයේ දක්වා ගොස් සැනසෙල්ලක්, නිදහසක්, විවේකයක්, සතුටක් නැති ගිනිගත් හදවතක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා දිවා රාත්‍රී දෙකේම සැනසෙල්ලක් නැති. දැන් මෙසේ මේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කායට හිතට එන වචන ටික එකතු කිරීම ඔබ දකින්නවද ප්‍රමාදය කියලා? අසහියෙන් කටයුතු කිරීමයි ප්‍රමාදය. දැන් මේ ගැන අවධානය යොමු කරන්නේ නැතුව එදිනදා කටයුතු ටික කරලා පැයක් හරි, සතියට දවසක් හරි, සතියට දවස් දෙකක් හරි, නැත්නම් වෙනම ආගමික කියලා වෙන වැඩක් හරි අර Tamanට ගැටෙන්න තියෙන කාරණා ටික අතහැරලා වෙන පැත්තකට යනවා. එහෙම නේද අපේ ආගමික ජීවිතේ? අර හිතට එන කාරණාව අසහනයක්, පීඩාවක්, දුකක්, ඒක එන හැටි මූල වළක්වන්න තේරෙන්නේ නැහැ. අහට කනට ගැටුණොත් තමයි එන්නේ, ගැටෙන්නේ නැති වෙට වෙන කොහට හරි යනවා. ගමෙන් බැහැරව යනවා, වෙන තැනකට සිල් සමාදන් වෙන්න යනවා, නැත්නම් තව මොනවා හරි මගේ හැර යනවා. ඒවා මෙහෙන් හදාගත්තේ ගමේදී නම් ගමට එන්නේ නැතුව කැලේට වෙලා ඉන්නවා. දැන් ගැටෙන නැති නිසා හිතට එන්නේ නැහැ. නැති නිසා දෙන්නේ නැත්තේ නෑ තියෙනවා. බාහිර හේතු දෙන්නේ නැහැ. දැන් වර්තමානයේ මේ බාහිර හේතු යෙදමින් පවතිනවා. අපිව පරීක්ෂා කරන්න. ඔබ කොතරම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුලාව කටයුතු කරනවද? නැත්නම් ඒවා වහල් වෙන්නේ නැතුව නිත්‍ය අනුකූලව කටයුතු කරනවද? එනිසා ඈතින් බලන් ඉන්න කෙනෙකුට මේ බෞද්ධයා සතු පවතිනා අන් අය ගැන කවර කතාද? සතිමත් වීම ප්‍රධාන තැන දීලා තියෙන බුදු සමයක් තුල. අනිත් සතිමත් වීමක් ගැන කතා කරන්නේ නැහනේ. ඔහොම. වරදවාගත් සතිමත් වීමක් තුල අවශ්‍ය මොහොතට ඔබ කොතරම් නොසන්සුන් වෙනවද? කය වචන පාවිච්චි කරනවද? පිස්සෙක් වෙනවද? අර බමුණු තරුණයෝ වගේම ඔබත් තරුණ බාලු මෙහෙදකින් තොරව සිහි මුලාව නේද කටයුතු කරන්නේ? කුමක්ද මෙතන මේ? Taman යම් මට්ටමකින් ජීවත් වෙනවා. Tamanට ආදායම් තත්ත්වයක් ඉහළ වෙන්නම බඩු මිල ඉහළ යනවා. නැත්තම් ඉන්ධන මිල ඉහළ යනවා. නැත්තම් ගෑස් මිල නැතුව යනවා. නැත්නම් බස් ගාස්තු ඉහළ යනවා. දැන් Tamanට වාසියක් නෙමෙයිනේ, පාඩුවක්. දැන් කලබල වෙලා ප්‍රකාශ කරනවා. මම දැක්කා මේ ඔය පසුගිය කාලයක වීමිල සම්බන්ධයෙන්, මිලදින ගෙන සම්බන්ධයෙන් ඔය මහත්තයෙක් කළ ප්‍රකාශයක්. මේ අලුවේ මණ්ඩලයේ නිලධාරීන්ට කිව්වේ මේ දරුවන් ඉස්සරහා කියන්න බැරි කතාවක් කිව්වේ ප්‍රසිද්ධියේ. උන් ටික ඔක්කොම ගෙවල් වලට ගිහින් කියලා. කාන්තාවනුත් එක්ක කියලා වචනකුත් පාවිච්චි කරලා. ඔවුන්ට නීති අනුකූල ස්වභාවයක් ඇති. නීති අනුකූල උන්ට නීතියෙන් එහාට කටයුතු කරන්න බෑ. අසන්න වැඩිවීමට හෝ පොලිම තුළ යම් පීඩනයක් තියෙනවා තමයි. ඒක තුලත් අසාධාරණකම් වෙන්න පුළුවනි. ඒ නිසා උන්ගේ කේන්ති බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ බෞද්ධයාට කේන්තිය ඉපදීම තියෙන්න පුළුවන්. කේන්තිය පාවිච්චි කිරීම සාධාරණයි කියලා පෙන්වන්නේ නැහැ. කේන්තියට එකතු වීම උපදින්න පුළුවන්. උපදින එක වෙනයි, එකතු වීම වෙනයි. උපදින එක වෙනයි, පවත්තන එකයි. එක වෙනයි. දැන් මෙන්න මේ ගිනි ගන්නට යන මොහොත ගිනි නොගන්න තැනක් බවට පත් කරන්න බුදුරජාණන් වහන්සේ සතිය පාවිච්චි කෙනෙක් උගන්වපු එක කවුද තේරුම් ගන්නේ? ඒ සේරම ටික හංගගෙන වෙන මොකක්ද එකක් නේද මේ සතිය කියලා වඩන්න හදන්නේ. ඉතින් සතියක් හරි දවසක් හරි දෙකක් හරි වැඩුවට ආපහු කාරණාය දෙනකොට ආයෙත් ඔබේ භාෂාවෙන් නම් ලේ රත් වෙනවා. ත්‍රිපිටකයේ භාෂාවෙන් නම් uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඇති වෙනවා. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඇති වෙනවා. අවස්ථා එනවා. අවස්ථා එනවා පෘථග්ජන පුද්ගලයා අවස්ථාවට එකතු වීම තුළින් අසිහින් කටයුතු කිරීම නම් වූ සසරට මඟ, දුකට මඟ, ලෝභ දේශ මොහ බලවත් කරන මඟ මාර්ගයේ වශයෙන් යොදා ගන්නවා. දැන් මොන සේවනයේද මේ? කුම්මග්ග සේවනය. නොමග යාම. ඔය බුදුරජාණන් වහන්සේගේ නොමග යාම. ඇයි අපි එහෙම කියන්නේ? මිනිසාට උරුම දෙයක් බුදුන් වහන්සේ පෙන්නනවා. මිනිසාට ජීවිතය තුළ උරුම දෙයක්.
ඒ උරුමය ලබා ගන්න ලෝභ දේශ මොහ ෂය වෙන්න වෙනවා. ඒ ලෝභ දේශ මොහ කියන එක තමයි අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක කියලා කියන්නේ. ඉතින් එකතු වෙලා ෂය වෙනවද? ඈතට යන්නේ. එතකොට වැඩෙන්න අපි නිවීමෙන් ඈතට යනවා. අන්න එහෙම හිතන්න බුදුන් වහන්සේ වදාරලා තියෙන්නේ මේ ධර්මතා තමයි මිනිසාට දුක් ගෙනත් දෙන්නේ. මේ ධර්මතාවල අවසානයේ බිඳුව තමයි මිනිසාගේ හිතවල බුදුන් වහන්සේගේ බලාපොරොත්තුව. එවිට මේ කාරණා සිදුවේයි. නමුත් ඒව පිළිබඳ කුපිත වීමකින් තොරව අවශ්‍ය නීත්‍ය අනුකූල පියවර ගැනීමකින් හරි නැත්නම් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමකින් හරි බානසලීව ඒවයින් විඳවන්නේ නැති වෙයි. දැන් මෙතන පෙන්නන්නේ අටලෝ දහමට අදාළ කරුණු ශීඝ්‍ර වශයෙන් මෙතන සිදු වෙනවා. අලාභයට දුකට හේතු වෙන කරුණු. අපි ඒවා බාර අරගෙන කැපිච්ච පණුව එකගේ නගලනවා කියන එකේ තේරුම අටලෝ දහමේ කම්පා වෙනවා. පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්ස කම්පති. නෑ. ඔන්න පෘථග්ජන භාවයේ තුලට ඕක ගේන්න බෑ. ඔන්න කම්පති ගේන්න බෑ. අන්න ඒකයි උපන් දරුවා තරුණයෙකුට බවට පත් වෙනකොට මේ සමාජයේ අභියෝග සමග ජීවත් වීමේදී බුදුන් වහන්සේ වදාළ මේවා දරා ගන්නට අවශ්‍ය ශක්තිය. මේවා බලවත් වීම වෙනකොට මේවා සිතින් බැහැර කරන්නට අවශ්‍ය මාර්ගයක් බුදු සමයේ තියෙනවා. ඒක තමයි බුදු සමයේ ජීවන ප්‍රතිපදාව කියන එක සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. තේරුම් නොගත්ත අය ජීවිතේ නැති කරගනී, අඩු කකුලක් නැති කරගනීවි. එහෙම නැත්නම් ඇහැක් නැති කරගාවි, නැත්නම් උසාවියට යාවි, නැත්නම් පොලිසියට යාවි, නැත්නම් එල්ලුම් ගස් යාවි, නැත්නම් පරලෝ යාවි. ගෙදර ඉඳන් කල්පනා කරලා බලන්න ඒ බඳු දුරද ගිය සියලුම අර්බුද දුරද ගිහින් තියෙන්නේ නිකම්මද නැත්නම් මේ ත්‍රිවිධ විතර්කයේ උස්සන්න වීම තුළද කියලා. ඒ කියන්නේ ඔබට පුරුදු වෙලා තියෙන්නේ මුලාව කටයුතු කිරීම, සිහි නැතුව කටයුතු කිරීමනේ. ඔබට හුරු වෙලා තියෙන අසහින් කටයුතු කිරීමක නැමැති ප්‍රමාදය. මොනව වඩන්නේද? කාමාංග වඩන්නේක්. ඒ අසහින් කටයුතු කරන මොහොතම වළක්වන්නට එතෙන්ට ගේන්න ඕන එකක් තමයි සිහිය. සිහියදි කරන්නේ මොකද්ද? අර අකුසලයන්ගෙන් වළක්වන එක. අකුසලෙන් වැළකීම කුසලයනේ. තව එතන සද්දා සති හිරියොතප්ප කියලා 25ක් තියෙනවා කියලාත් මම කියලා තියෙනවා. එතකොට ඒවා බිඳුවේ තියාගෙන සතිය බිඳුවේ තියාගෙන මේක වළක්වන්න බෑනේ. මොකද මුලාව 99ක් බවට පත් කරන 99.9ක් බවට පත් කරන දශම එකක් විතර තියෙන සිහියෙන් 99 වළක්වන්න බෑ. සිහිය 15-20-25 ක්‍රමෙන් බලවත් වෙන්න වෙනවා. වඩනවා කියන්නේ ඒකනේ. වැඩි දියුණු කරන්න වෙනවා. නැවත නැවතත් එබඳු අවස්ථාවලට මුහුණ දෙන්න සිදු වෙන විට ප්‍රතික්‍රියා දක්වන්නට යාම වෙනුවට දරා ගැනීමෙන්. දැන් කල්පනා කරන්න සිහිය පාවිච්චි කරන්න ඕන වෙනම වෙලාවක් අරගෙනද අවදි වූ තැන් පටන් නින්දට යනකොට Tamanට අදාළ ශේස්ත්‍රයද කියලා. ඒ පුද්ගලයා ත්‍රිවිධ විතර්කයේ උපදින්නේ නිහඬව ඉඳීමෙන් නෙමෙයි, පොයේ දවසේ විහාරස්ථානයේ නෙමෙයි, අදාළ කටයුතු වලට මුහුණ දීමේදී. මේ පිළිබඳ අවබෝධයක් ලබා ගත්තාම මුලින් තමා යහපත් පුද්ගලයෙකු බවත් නොදන්නාකමින් තමන්ගේ චිත්තාභ්‍යන්තරයට සතුරන් ඇතුළු වී ඇති බවත්, සර්පයින් තිදෙනෙක් තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ ශ්‍රෝපණ වී පෝෂණය වී ඇති බවත්, ඔවුන් එළියට විත් ඔබ මෙහෙවන බවත්, මේ එළියට එන එක කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ උප්පන්නන්වත් හට ගැනීම බවත්, මේක බොහෝ කල් භාවිතා කළ බැවින් මේ මොහොතට එකතු වෙනව ඇරුණාම අර කරට එන ඔක්කොම විදා හරින්නට සිහිය නැති බවත්, එහෙම ඔබ කටයුතු කරලා තියෙන බවත්, තේරුම් ගන්න. මොකක්ද එතකොට වෙන්නේ? එනවා හිතට විතර්ක එනවා, මෙහි කාම විතර්ක ආවහම එකතු වෙනවා කයෙන් වචනෙන්. දැන් ලෝභ, ද්වේෂ, මෝහ සහගතව ප්‍රතික්‍රියා දක්වන්නට යන්නේ. අනිත් අයත් එතකොට ඒවා බාර ගන්නවා. එහෙම කටයුතු කිරීමේදී ඒ ලෝභ, ද්වේෂ, මෝහ කටයුතු කරනවා කියන එක තමයි තණ්හා උපාදාන භාව වෙනවා කියන අරමුණ තුල අපව චිත්තාභ්‍යන්තරයට සැඟවීමත් සිදු වෙනවා. ඒ නිසා මේ පැත්ත බලවත් වෙනකොට නැවත එන විට ඊට වඩා විශාල වෙනවා. මේකට කියනවා පිරිහෙනවායි කියලා.
දැන් ළමා කාලේ පටන් මේ දේවල් තේරුම් ගන්නොත් නිරුණු ගත්තොත් ජීවිත අවසානයේ දක්වා කෙනෙක් මේ ආධ්‍යාත්මිකෙන් පිරිහීම නේද වෙන්නේ. ඔවුන් කය ප්‍රතිපදාවේ නෙවෙයි ඉන්නේ. අය ප්‍රතිපදාවේ. අය වැය කියලා කියන්නේ. ඔවුන් උපදනවා අයවා. තේරුම් විතරකේ. බලන්න. මේ තේරුම් නොගත් ඔබේ ආගමික ජීවිතේ මොකද්ද? මේක තේරුම් නොගත්ත ඔබට එක එක ආගමික ඇඳුම් වල හරි ගමන් වල හරි වචන වල හරි තියෙන පුරන් ජීවිතයක්. නමුත් ඔබට පහන සංඥා තේරිලා නැහැ. ඔබට නාග සූත්‍රයේ සඳහන් සතුරන් ඝාතනය කිරීම තේරිලා නැහැ. ඇත් ගොව්වා නාග නැත්තම් එතාට සටනේදී උපදෙස් දෙනවා. කළ යුත්ත නොකළ යුත්ත හොඳට අහගන්නවා. අනතුරු සටන් බිමේදී ඇත්තශ්‍රී බාබල 4 ගොල්ලම ඝාතනය කරනවා. ඔහුට බාර දුන්නේ වැඩේ ඒක යුද්ධ දෙනන්ට. ඔබට මේ මිනිසත් බව තුළ ලබා දීලා තිබෙන්නේ කෙලෙස් සතුරන් පරාජය කරන්න බුදුන් වහන්සේ යුද්ධයක් ජය ගත්තා. ඒ යුද්ධය අපටත් ජය ගන්න තියෙනවා. අර අත්තස්සේ බාබල හතුරු හමුදාව 4 ගොල්ලක් වගේ මෙතනත් ඔබට එරෙහි වෙන්නා වූ බලවේග ටිකක් තියෙනවා. ඒවා පිළිබඳව ඒවා එන ආකාරය පිළිබඳව වැඩුණු ආකාරය පිළිබඳව එකතු කිරීමෙන් හානි වෙන ආකාරය පිළිබඳව මේ අත්දැකීම් ටික ධර්මදේශනා මගින් ඔබට අහන්න හම්බ වෙනවා. දැන් ඔබ තුල සැඟවුණා වූ ඔබට අවඩක් කරන්නා වූ සතරන් ප්‍රේසක් ඔබේ ජීවිතය තුළ ඉන්න බව gedara තුළ නෙමෙයි. මොවුන් අදාළ තැන් කරුණු උදව් කරන නොසන්සුන් වී එළියට ඇවිදින් කය වචන මුදල් හදල් බෝම්බ කුතුවක්කු පිස්තෝල විවිධ දේවල් යොදාගෙන අවිහරම දක්වනවා. තේරෙනවද දැන් මේ බුදුන් වහන්සේ වදාළ සිහි මුලාව කියන එක? ඒ මොහොතේ උපදින්නා වූ ඕනෑම විතර්කයකට එකතු වෙන එක සිහි මුලාව. එයින් හානියක්, දැවීමක්, තැවීමක් තවත් දේවල් සමග චිත්තාභ්‍යන්තරයට බලවත් ලෙස ඇතුළත් වී යලි එන්නට තව ටිකක් වේගවත් වෙන එක. දැන් මේ බමුණු තරුණය පිළිබඳ කතාව බලන්න උන්වහන්සේ දැක්කේ කොහොමද කියලා. ඔවුන් උගත්තු පඬිවරු. නමුත් ඔවුන්ට මුලා වූ සිහියකින් කටයුතු කරන වැරුණාම සිහියක් ඒ මොහොතට නැහැ. වර්තමානයේ ඔබේ නිවසේ, ඔබේ කාර්යාලයේ, ඔබේ බස් රථයේ, ඔබ සිටින ආයතනයේ ඕනෑම තැනක මේ සමාජයේ භාවිතා කරන්නේ ඒක මහත්මා ගතියෙන් යුක්තව නීත්‍යානුකූල මට්ටමින් සංසිඳවලා යහපතක් කරගන්නද? ඇනුමෙන් බැනුමෙන් කඩුවෙන් කිනිස්සෙන් විසඳා ගන්නද? ඒ ක්‍රියාවලියයි බුදුන් වහන්සේ වදාරන්නේ සිහිය නෑ කියලා. සිහිය නැතිකම කියලා ඔබට තේරෙනවද? අසිහියෙන් කටයුතු කිරීමයි කියන ලද ප්‍රමාදය. මතක තියාගන්න ඕන කාරණාව. එතකොට එහෙමනම් දුවේකට පුතේකට එතනින් එහා පැත්තට සුඛී ජීවිතයේදී මේ වැඩේ කරන්න පන්සලට යන්න ඕනේ, ඉඳගෙන ඉන්න ඕනේ, එහෙම කියලා එකක් තියනවද? මූලික දේ දැනගන්න සත්පුරුෂ සංසේවය සහ සද්ධර්ම ශ්‍රවණය ඕන. අනුතර පිළිවෙත කියන්නේ එදිනෙදා ජීවිතය. Tamanට පැවරුණ රාජකාරිය කරගෙන යන එක. මේ සංසුන් මේ ප්‍රීතිමත් මිනිසා වෙනකොට මෙතෙන්ට එනවා හැඟීම් වශයෙන් වසඟවනා වූ තර්තිරසම් සතෙක්. ඔහු ඔබට හිත ඇතුළේ ඉඳලා කියනවා ගහපම්, බැනපම්, මරපම්, කපපම්, කොටකම්, පලිගනින් එකට එක කරපම්. ඔබ එකඟ වුණා නේද ළමා කාලේ ඉඳලා? ඔබ පුරුදු කළේ අසිහින් කටයුතු කිරීම නේද? මේ ඕනෑකට එකතු වීම අසිහිය කියලා ඔබ තේරෙනවද දැන්? එකතු වුණොත් වර්තමානය හරහා අනාගතයක් හැදී මේවට අදාළ විපාක වාරයක් සමග ඔබට සසරකුත් හැදෙනවා. නිවන කෙසේ වෙතත් සසරට
යන්න වෙනවා. දැන් බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම වල තිබෙනවා නේද? මේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංග කුංජරෝ මාරසේනාව වනසන්න කෙලස් නසා. කෙලස් නසා කියන එක කෙලස් එන්න නොදී කියලා හරියනවද? කෙලස් එන්න ඇරලා එකතු වීමෙන් නසා. නිසා තමන් හදාගත්ත දුර්වලකමක් එන එක බුදුදහමේ නපුරක් නරකක් වරදක් වශයෙන් පෙන්වන්නේ නැහැ. ඉතින් මට තේරෙන්නේ නැත්තේත් කාම විතර්ක ව්‍යාපාද විතර්ක තේරුම් අරගෙන උපදින්න ආරින් නැතුව කොහොමද ප්‍රහාණය කරන්නේ මොකද්ද භාවනාව කියලා. අපි මේ ධර්ම දේශනාවන් මාධ්‍ය මගින් කරනවා. අපිට හමු වුණොත් හැම කෙනෙකුටම කරන්න ඕනේ මේකයි කියලා දීමකුත් තියෙනවා. නමුත් අපි පිරිසක් වාඩි කරගෙන තැනකට අරන් ගිහින් එහෙම කරන එකක් කරන්නේ නැහැ. අපිට තේරෙන කාරණාවට අනුව. නමුත් අපෙන්ම අහනවා මෙහෙම එකක් තියනවාද කියලා සමහර අය. ඒ අපි ධර්ම දේශනා යනකොට අපේ නමින් වගේ ඒ වගේ දේවල් දානකොට ඒවා හිතන්නේ වැරදි විදිහට. අපේ නමින් යන ධර්ම දේශනාවකදී වෙනත් වැඩසටහනක් එහෙම එකක් පිළිබඳ දැන්වීම. ඒක අපේ වැඩක් කියලා හිතනවා සමහර අය. හොඳින් තේරුම් ගන්න අපි මේ සතිය පාවිච්චි කරන්න උගන්වන එකේ වැඩ අතහැරලා කරමු වෙනම දවසක් වෙනම භාවනාවක් උගන්වන්නේ නැහැ කවදාවත්. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබ ඉන්න ස්ථානවලදී තේරුම් ගන්න තමයි අපි අසරට එන්න ඕන. අනතුරුව මේ ත්‍රිවිධ විතර්කයේ සැඟවී තිබී එන බැවින් ඒට එකතු නොවෙන්න එතෙන්ද සතිය පාවිච්චි කරමින් තනිතනියම භාවනා කරන්න ඕන එකක් අපි පෙන්වන්නේ. පහාන සංඥා ත්‍රිපිටකයේ තියෙන. ප්‍රහාණය කරන්නේ කොහොමද? ප්‍රහාණ දෙක ත්‍රිපිටකයේ තියෙන එකක් අපි ඒකනේ කියලා දෙන්නේ. එතකොට මේ ළමා කාලේ ඉඳලා පුරුදුනේ මොකටද? එකතු වෙන්න. ඉඳ අපහාන සංඥා. අදිවාසයේ තින අපජහති නවිනෝදේ තින බ්‍යන්ති කරොති නානවාවංගමේ. මේක තමයි පුරුදු කරගත්තේ. මේකට තමයි ශක්තිය දුන්නේ. දැන් මේවා හදාගෙන තියෙන මූලයන් තිබෙන නිසා මේවා එන්න වෙනම සමාධියක් හදාගෙන ඉන්න කියන එක තිබෙනවද මේ පහාන සංඥාවල? උප්පන්නං ඇරුණාම අනුප්පන්නං කියලා තියෙනවද? කාම විතර්ක ව්‍යාපාද විතර්ක උපදින්න දෙන්න එපා කියලා තියෙනවද? නැත් ගැටෙනකොට අර තරුණයන්ට සිදුවන ප්‍රශ්නේදී ඕන් වාගේ ගැටෙනකොට එයි. ඒම තුළ බුදුන් වහන්සේ වදාරනවා එන්නේ ඔබ ළඟ තියෙන නිසා කියලා. ඔබ තබා තිබුණු නිසා එනවා නැවත ලැබුවොත් නැවතත් එනවා ඔබ ළඟ නැති දවසට මේ ඇතිවෙන්නා වූ මේ දරිද්‍රතාවයන් මේ ප්‍රශ්නවලට ඔබේ පර්ස් එකට බර දැනෙන්න පුළුවනි. අපහසු වෙන්න පුළුවනි. නමුත් ඒක කය වචන පාවිච්චි කරලා තවත් කෙනෙකුට ගහන්න බනින්න යන රිදවන්න යන පරුස වචනෙන් කතා කරන පොල් ගහන හෙන ඉල්ලන එහෙමත් කියන වචන. ඒක ඔබට සාධාරණ වශයෙන් පේන්න පුළුවන්. නමුත් බෞද්ධ ඇසෙන් බැලු කල කෝ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා පදයට එහාට යන්න බෑ. අන්න එහෙමයි අපි අපේ ක්‍රියාකාරකම් ඈතින්නම් බලන් ඉන්න කෙනෙකුට අපිට ආගමික ජීවිතයක් නැහැ කියලා ගමට රටට ලෝකෙට පෙන්වන්නේ. මේ ක්‍රියාකාරකම් තුළ අන් අය වගේම අසීමිත ලෙස කුපිත වෙන කලබල වෙන ඉවසිල්ලක් නැති වචන පාවිච්චි කරන එක තුළ අපිට බුදුන් වහන්සේ වදාළ සතිමත් වීමේ ආගමික ජීවිතය පිළිබඳව දශමයකවත් අවබෝධයක් නැහැ කියලා පෙන්නනවා. ඉතින් මම මේක කියන්නේ දොස් කියන්න නෙමෙයි. මේවාට අදාළ නීත්‍යානුකූල විසඳුම් තියෙන්න පුළුවන්. පහසු මාර්ග තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට ඒකේ පාඩුවක් දරා ගන්න වෙන්න පුළුවන්. නමුත් අර ඔබ ඇතුළතින් මේ අදහස් එළියට අරගෙන අර කටට එන ඔක්කොම කියන කෙනෙක් බවට පත් වුනහම ඔබත් බුදුන් වහන්සේ වදාළ පරිදි බමුණු පුත්‍රයෝ වගේ සිහිමුලා වූ අය බවට පත් වෙලා. එනම් මේ බාහිර සමාජයේ තිබෙන කාරණා නිසා ඇති වෙන අභියෝගයන්හිදී තමන්ගේ ඇතුළත ප්‍රදර්ශනය වීමක් තමයි මේ අවදි වූ තැන් පටන් තමන්ට ත්‍රිවිධ විතර්ක උපදිනවායි කියන ඒවා තියෙන නිසා.
ඒකේ බරක් පීඩනයක් තියෙන්නත් පුළුවන්. නමුත් බුදුදහමේ බර බහා තැබීම කියන්නේ ඕක අමතක වෙන එක නෙමෙයි. මතකද බා? අර අපි හිමුකෝ යම් කිසි පැකට්ටුවක් ඇතුළත යම් දේවල් දාලා තියෙනවා ඒ නිසා බරයි. ඒ ටික අයින් කරපුවම පැකට්ටුව තියෙනවා අපිට පැත්තෙන් බැලුවා. නමුත් බර නෑනේ. අතරන් හරි මොනවා හරි බිස්කට් හරි දෙයක් තිබුණාම බරයි හොඳට. පැකට්ටුවත් එක්ක බිස්කට් එක බරයි. බිස්කට් එක අයින් කරපුවම පැකට්ටුව බර නෑනේ. ඒ වගේ මේ බර යන බුදු සමයේ දුක. පැකට්ටුව අයින් කිරීම නෙමෙයි බර අයින් කිරීම බුදු සමයේ පෙන්වන්නේ. අන්න එහෙම ලබාගත් ජීවිතය තුළ මේ පිළිබඳව සුළුහු අවබෝධයක් නැතුව අර බාහිර පැත්තකින් උගතෙක් බුද්ධිමතෙක් ධනවතෙක් බවට පත් වෙන්න යනවා නම් අර තුන් දෙනා ඔබ තුළ පෝෂණය කරනවා නම් ඔබ ඊට පස්සේ ඒ අදාළ තැන්වලදී උපිත වෙන විට මේ අසහින් කටයුතු කිරීම නම් මුලාව විසින් ඔබ ලොකු අමාරුවක දානවා. එබැවින් මේ සංගාවා තබා ගත්ත සතුරන් ඔබ ළඟ ඉන්නා බව පෘථග්ජන අය දන්නේ නැහැ. එතකොට උන්ට ආවහම එකතු වෙන බව උන්ට මතක නැහැ. දැන් මෙහෙම සතුරන් ටිකක් පෝෂණය කරගෙන තියෙනවා සැඟවිලා ඉන්නේ අල්ලන්න බෑ හැංගිලා එන කල් බලන් ඉන්න එක. අර කටට එන ඔක්කොම කියන්නේ නැතුව ඊට පස්සේ අතට එහාට ගෙනියන්නේ නැතුව බැහැර කරන්නට ඇවිදින් බැහැර කරන්නට උප්පන්නං කියන පදේ නාදිවාසීති කියන තැනට අන්න දැන් අර කෝටි සංඛ්‍යාත වාරයක් එකතු වීමෙන් දිනු කළා වූ අවසිහිය වෙනුවට 20-40 වතාවක්වත් හිතට යෝජනා කරලා මේට එකතු නොවෙන්නයි අපි දැන් කරන්න ඕන පාඩම කියලා අන්න දැන් එතකොට ඔබට එතෙන්ට මේ වැඩේදී අර කට ඇරලා ඔක්කොම කියන්න එක වෙනුවට ආපුවට ආවට එතනින් එහාට කායට වචනට එකතු නොකරන්ට පුළුවන් නම් එන්නත් ඕන එකතු නොවීමෙන් අතහැරෙන්නත් ඕන. මේ සිහියේදී සිදුවෙන්නේ මෙන්න මේ එකතු නොවී අතහැරීම කියන එක ඔබට තේරෙනවද නැත්නම් ඔබට කරන්න ඕන කියලා එකක තේරෙනවද? දැන් මේ විතර්ක තුන පිළිබඳ ඉදීමේදී සාමාන සමානත්වයක් නැහැ කියලා තේරෙනවද? අදාළ ශේස්ත්‍රවලදී අදාළ ක්‍රියාවලදී. ඒ නිසා හවුලේ භාවනා කරන්න බෑ කියලා තේරෙනවද? තම තමන් තනිව මේ දේට මුහුණ දීලා කරගන්න ඕන කියලා. දැන් තුම්මේ කිච්චන් ආතප්පන් වලට ගැලපෙන බව තේරෙනවද ඔබ විසින් ආතප්ප කිච්ච කරන්න ඕන කියලා. තථාගතවරු මේ තුන් දෙනා බලවත් වෙන ආකාරය මෙතුණට අහුණුත් අපාගත වෙන ආකාරය පෙන්වලා බලවත් කරගෙන මරා දාන්න කියනවා. ඔබ නෙමෙයි මේ මූල තුන. එතකොට බෞද්ධ ජීවිතය කියන්නේ ස්ත්‍රීව පුරුෂ ගිහිව උපයෝද ලෝභ දේශ මොහ ෂය කරගන්න ජීවිතයක් වෙන්න ඕනේ. ඒකනේ පටිසෝතගාමී කියලා කියන්නේ. ආපහු යන ජීවිතයක්. ඒ නේද මිනිසාට ප්‍රගුණ කළ යුතු බෞද්ධ දර්ශනය වෙන්නේ. මේ පිළිබඳව මොනම හෝ අවබෝධයක් නැතුව ඔබ ඒ කියන්නේ මේවා අපි කතා කරන්නේ අරමුණු උපදින අරමුණක් තුළ ක්‍රියාත්මක වෙන්න ඕන පංචස්කන්ධ ධර්මතාවයක් වශයෙන්. නමුත් ඔබ එහෙම නැතුව පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරනවා. දැන් තේරෙනවද මේ බමුණු තරුණයින්ගේ කතාව වර්තමානයේ තියෙන වැදගත්කම? හිත අනිද්දාට තව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් හැමෝම ජීවත් වෙන්න ඕන මුහුණ දෙන්න ඕන. අර පහසු ඒකාකාරී රටාවකට හුරු වෙලා හිටපු එක මිදෙන්න අපහසුයි. නමුත් තවදුරටත් අදාළ පැතිවලට යොමු වෙන්න වෙනවා විකල්ප ක්‍රියාමාර්ග හොයන්න වෙනවා මේ අපහසු වෙන්න බැරි නම්. මොකද මෙතනින් එහාට කුපිත වීම කියන කාරණාව තුළ ඉන් එහාට යන කාරණා සාධාරණ කාරණා වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් ආවොත් ප්‍රජාක් වශයෙන් ඊට පස්සේ ඒ කුපිත වීමට එරෙහිව මර්ධනය. නමුත් ඔබ බාරගන්නේ ඔබ මර්ධනය කරයි කියලා. ඒ නිසා ගිනිගත් හදවතකින් කටයුතු කිරීම හොඳ නෑ. හදවත් ගිනි ගන්නවා උසි ගැන්වීමත් හොඳ නෑ.
දූරදර්ශී වැඩිහිටියන් මව්පියන් නායකයන් වශයෙන් ගත් කල. ඔන්න බුදුන් වහන්සේ පැහැදිලි කරපු කාරණාව. ඒ බඳු මොහොතකදී අපි කරන්නේ මෙලොවට පරලොවට සසරට නුසුසු බවක් වග ඔබ දන්නේ නැහැ. නුසුසු බවක්. දැන් මේ තමයි මම කියන්නේ පාපය. දැන් මේ මොහොත එකතු වුණ පුරුද්ද වෙනකොට මේ මොහොත එකතු නොවුනොත් අන්නේ එකතු නොවෙන්ට මුදාහරින්ට වලකින්ට ෂේවෙන්ට ඒ මොහොතට එන්න ඕන නේද එතෙන්ට විරතිය නැත්නම් සති කියන වචනෙන් සද්දා සති කියන කුසල චෛසිකය කුසලයෙන් වෙන්වීමේ එන්න නම් එයා පුරුදු කරන්න ඕන නේද? අපි මේ කෝටි සංඛ්‍යාතව තා පුරුදු කරගෙන තව වහාම එන්නේ විතරකේ. ඊට එරෙහිව සතිය පුරුදු කරපුවාම සතියත් තෙන්ට එනවා මේ අමාරුවෙන් අපි මොදවා ගන්න. දැන් බලන්න අපි මේ කතා කරපු එකේ මල් පහන් පූජා කිරීමකුත් නැහැ. වන්දනායමකුත් නැහැ. ඒකෙන් කියන්නේ ඒවා එපායි කියලා නෙමෙයි. ඔබේ ජීවිතයට අදාළ යම් යහපත් ක්‍රියාමාර්ගයක් නැත්නම් ඒවා පිළිබඳව බුදුන් වහන්සේගේ ජීවිත ගැනීම වල තහනමක් නැහැ. ඒවා තුලම තමයි ඔබ මේ පුට්ටස්ස ලෝක ධම්මේ හිචිත්තං අස්ස කම්පති කියන පුතග්ජන භාවය ප්‍රදර්ශනය කරන්න සිහිය නැතුව. එබැවින් තමන්ගේ විනය මානසිකත්වයේ බිඳනට එක වළක්වන්නට අවශ්‍ය සතිමත් වීම සඳහා හොඳ කාලයක් මට පේන්නේ. අභියෝග අපහසුකම් තිබෙනවා නමුත් මොහොන දෙන්න වෙනවා කලබල නොවී. එයාට ඉඩ දීලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. එයාට ඉඩ දුන්නොත් තවදුරටත් ලෝභය දේශය මොහොය උස්සන්න වීම තුළ තවම හරි හානියක් විනාශයක් කරනවා. එයා දන්නේ නැහැ මේ ප්‍රශ්නේ විසඳන්න. හරියට නූල් බෝලය පූසෙකුට නියපොතු දින පූසෙකුට ලෙහන්න දුන්නා වගේ. දෙපැත්තට ඇදලා නියපොතු වලින් ඒක අවුල් කරනවා එහෙනම් විසඳ ගන්න තේරෙන්නේ නැහනේ. දැන් මොකද්ද මම මේ කියන්න උත්සාහ කළේ? බෞද්ධ ජනතාව සඳහා තථාගත බුදු පියාණන් වහන්සේ මේ වදෙන් මිදෙන්න මේවට එකතු නොවීම සඳහා සතියක් පාවිච්චි කරන්න කියලා උගන්වනවා. ඒකට අවුරුදු 10 15 20 ඉඳලා දොර ඇර ගන්න ඕන. අර උගතෙක් බුද්ධිමතෙක් ධනවතෙක් මෙහෙවර සේවා කරන්නෙක් වීම කියන කාරණා කිසිවක් වළක්වලා නැහැ. ඒ හැමතැනදීම මේ මායя ඔබට දුක් ගෙනත් දෙනවා. ඒ නිසා බුදු සමයේ උගන්වන්නේ ලබාගත් ජීවිත තුළ මාර පරාජය කරනවම මරණයෙන් එහා පැත්තේ මාන පරාජයක් හරි අනාගත ජීවිතේ මාර පරාජයක් හරි බුදුරෙක් ගාව කැලයට ගිහින් මාන පරාජයක් හරි වෙන්ුණ එකක් නෙමෙයි. දැන් මේ தත්ත්වය තේරුම් ගන්න පුළුවන් නම් ඔන්න ඔබ නිවසේදී විවාහයේදී සහෝදරයන් අතරේදී තවත් අවුරුදු 30 මේ ඇවිලී යන ස්වභාවය ඔබ සිහිය නැතුව කරගත්ත මෝඩකමක්. මම එකකවත් යහපත් ප්‍රතිඵල නෑ මං හිතන්නේ. දැන් ඔබට ඇවිලී යන ස්වභාවය අතහරින්න පුළුවන් වෙනවා. එතකොට නැති දවසට තේරෙවි එන්න ඇතුලේ නෑ කියලා. එහෙනම් නිවිලා ඉන්නවා කියලා තේරෙවි. තියෙනතුරු හදන්න ඕන කියලා තේරෙවි. අන්න ඒක තමයි කාමරාග ව්‍යාපාර තුනී කිරීම විනාශ කිරීම කියලා පටිසෝතගාමී මාරක් කියලා සංයෝජන කැඩීම කියලා පෙන්නලා තියෙන්නේ. ඒක පාඩම් කරගත්තේ නැතර මේක කරනවා නම් වෙන්නේ අරක. අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමන ප්‍රතිපදාවට ප්‍රතිෂ්ඨ වීමට ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වායිකින සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දෙන ලබන්නේ අංක 206 නාගොල්ල උකුවෙල මාතලේ පදිංචි අජිත් කුලසිංහ මහතා භාර්යාව දරුවන් සහ බෑනා විසිනි. අරමුණු ධර්මාබෝධයට කැමති සියලු ලෝකවාසීන්ට ධර්ම දානයක් වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන ලබයි. ඔන්න උතුම් ප්‍රාර්ථනයක්. ඒගොල්ලෝ මේ කරන්නේ ධර්ම දානයක් දෙන එක.
සිසද්ධර්මයේ දේශනා කිරීමෙන් ජනිත වන්නා වූ කුසල බලයෙන් ගෞරවනීය දේශකයන් වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝායු ලබත්වා. ධර්මාවබෝධය අපේක්ෂා කරන සියලු ලෝක වාසීන් නිරතුරුවම ධම්මස පාදා දීමට ශක්තිය ලැබේවා. සිසද්ධර්මයේ ශ්‍රවණයෙන් සිත් තුළ ජනිත වන්නා වූ කුසල බලය දෙවසරකට පෙර අභාවප්‍රාප්ත වන ගුණවතී කුමාරි හාමි ගල්ලෑල්ල මෞතුමියට සහ සිව්වසරකට පෙර අභාවප්‍රාප්තපත් විමලා කුලසිංහ මෞතුමිය ඇතුළු අභාවයටපත් වූ ආරියරත්න පියාණන්ට කුලසිංහ පියාණන්ට ධර්මරත් සහෝදරයාට අබේරත්න මාමාසා නැන්දනිය වැනි අයට උපහාරයක් පිණිස අවශ්‍ය නම් අනුමෝදනය පිණිසත් හේතු වේවා. එමෙන්න දෙපාර්ශ්වයට සම්බන්ධ අභාවයටපත් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ද මේ කුසල අනුමෝදන් වේවා. සියලු දෙනාගේම සසර භව ගමන කෙලවර උතුම් නිර්වාණ සාක්ෂාත් වේවායි ඔවුන් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානෙ දුන් ඔබටත් ඔබේ පවුලේ අයටත් ධර්මශ්‍රය කළ හැම දිනාටත් මෙන්න මේ පෙන්නපු සිහිය නැතිකම කියන කාරණාව ඔබ ළඟ තියෙනවා නේද? දැන් මෙතෙන්ද සිහිය ගේන්න ඕන නේද කියන කාරණාව ඊට පස්සේ අභ්‍යාසයක් වශයෙන් කරන්න පුරුදු වෙන්න. අනතුරු ඔබ මාර්ගය ගන්න කෙනෙක් තා ඔබට ඵල හිමි වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වේවි. ධම්මස පාල කර ගැනීමට එම ධර්ම දානය සහ ධර්ම ශ්‍රවණයේ හේතු වේවා. සබ්බිත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං